වස්සාන ධර්ම දේශනා පින්වතුනි, ඉවසීම කියන ගුණය බෝධිසත්ව කාලෙම ඉතාම හොඳින් ප්‍රගුණ කළා. උන්වහන්සේ ඉවසීම පාරමිතාවක් වශයෙන් පුරුදු කළා. ශාන්ති පාරමිතාව, පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් ආකාර 3කින් යුක්තව පිරුව. පින්වතුනි, අපිට ඉවසීම නැති වුණොත්, අපි කලබල වුණොත් මේ කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙල දියත් කරන්න බෑ. හුඟක් අය හිතනවා මේ කලබලයට කරන්න. ඒ නිසා අහවල් භාවනා පන්තියට ගියාම සියල්ල හරියයි, ඒ නිසා යන්න ඕන. ඒ නිසා අතන රහත් වෙලයි කියලා ආරංචියක් තියෙනවා, එතෙන්ට යන්න ඕන. අතන සෝවාන් වුණාම සහතික දෙන තැනක් තියෙනවා, එතෙන්ට යන්න ඕන. ඒ නිසා මේ සෝවාන් සහතිකෙන් සක්‍රුදාගාමි සහතිකෙන් මේක කරන්න බෑ. මේක අමාරු අපහසු කටයුත්තක්. මේකට උපරිම කැප වෙන්න ඕන. මේක ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න ඕන. එතකොට තමයි කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙලට අපට නැඹුරු වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනා වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ඉන්ද්‍රාණී කුමාරගේ, ජයන්ත කුමාරගේ සහ දරුවන් ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට 5 වසරකට පෙර ජනවාරි 22 වන දින මිය පරලෝකියා වූ චිත්‍රලතා වීරතුංග මාතාව සිහිපත් කරමින් ඇය ප්‍රධාන වීරතුංග පියාණන් ජයන්ත කුමාරගේ මහත්මයාගේ කුමාරගේ දෙමාපියන් ඇතුළු දෙදෙනාගේම නමින් පරලෝ සැපත් සීලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබට බුදු බණ පදයක් කියලා දෙන්න තමයි මේ සූදානම් වන්නේ. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත දායකත්වය දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ඉන්ද්‍රාණී කුමාරගේ මහත්මියත් ජයන්ත කුමාරගේ මහත්මයා සහ දූදරු පිරිසයි. ජයන්ත කුමාරගේ මහත්මයාත් ඉන්ද්‍රාණී කුමාරගේ මහත්මියත් අපි තාම සමීපව ඇසුරු කරන තාම ගුණගරුක පින්වත් පිරිසක්. හරියට ආගමට දහමට නැඹුරුව කටයුතු කරන ඊටාම ගුණවත් පිරිසක් පින්වතුනි. අපිත් මෙල්බන් නුවරට ගියාට පස්සේ අපට කරන්න පුළුවන් ඉහළම සත්කාර සම්මාන සිද්ධ කරමින් පවුලේ පිරිසක්සේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ කුමාරගේ පවුලේ මහත්මියටත් නෝනා මහත්මියටත් දරුවන්ටත් නිදුක් නිරෝගී බව ලැබේවා.
දීර්ඝායුෂ ලැබේවා. කරන කියන හිතන පතන යහපත් සියලු කටයුතු සාර්ථක වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එතුමන්ලාගේ ප්‍රධාන අරමුණ මීට 5 වසරකට පෙර ජනවාරි 22 වැනි දින මිය පරලෝ ගියා වූ ඉන්ද්‍රාණි කුමාරගේ මහත්මියගේ මෑණියන් වන චන්ද්‍රලතා වීරතුංග මාතාව සිහිපත් කරලා ඇයට පින් දීම. එතුමිය ප්‍රධාන වීරතුංග පියාණන් ජයන්ත කුමාරගේ මහත්මාගේ කුමාරගේ දෙමාපියන් ඇතුළු දෙදෙනා එවැගේම අවශේෂ සසරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු පරමාර්ථ සිහිපත් කරනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පින් දෙමු, ආශිර්වාද කරමු. පින්වතුනි, බණපදයක් ඇහුවාම තමයි දහම් දැනුම, ධර්මඥානය වර්ධනය වෙන්නේ. අහපු ධර්මය නැවත නැවත අහනවා නම් පින්වතුනි අපට එය තව තවත් හොඳින් ස්ථාපිත කරගන්නට, ස්ථාවර කරගන්නට අවස්ථාව ලැබෙනවා. අඩුලුහුඩු තිබිච්ච තැන් හරියනවා. නොතේරුණු තැන් වැටහෙන්න පටන් ගන්නවා. අවබෝධ නොවිච්ච දේ අවබෝධ වෙනවා. ඒ නිසා නැවත නැවත බණ අහන එක ඊටාම වැදගත් පින්වතුනි. පින්වතුනි අපි ප්‍රත්‍යඥයි, පුහුදුන්, රහත් වෙලා නැහැ. මාර්ගඵල ලැබලා නැහැ. අපි අටලෝ දහමට මුහුණ දෙනකොට නිතර නිතර වෙනස් වෙනවා. ලාභ ලැබෙනකොට අපි උද්දාමයටපත් වෙනවා, අලාභයේදී මුකුලිත වෙනවා. අපේ හිත ඒකාකාරීව තියෙන්නේ, හිත නොසන්සුන් වෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. වර එක අපි මානසික වැද වැටෙනවා. තවත් වර එක කලකිරෙනවා. අසහනයටපත් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී හිතට සහනය සංසිඳීම ලබා ගන්න පින්වතුනි බණපදයක් ශ්‍රවණය කිරීම අවශ්‍යයි. අපට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිළිබඳව කර්මය, පුනර්භවය, පටිච්ච සමුප්පාදය පිළිබඳව, පෙර භවය, මතු භවය පිළිබඳව යම් යම් සැකතැන් තියෙනවා නම්, අපාය, දිව්‍ය ලෝකයේ පිළිබඳව යම් යම් සැකතැන් තියෙනවා නම්, ඒ සැකතැන් දුරු කරගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න බණ අහන්න ඕන පින්වතුනි. කෙනෙක් මිත්‍යාවේ ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණපදයක් අහන්න නැතුව බෑ. පින්වතුනි, ඔබෙත් මගේ ජීවිතවල වැරදි අඩුපාඩුකම්, දුර්වලකම් තියෙනවා. ඒ දුර්වලකම්, ඒ අඩුපාඩුකම් හදාගෙන නිවැරදිව මෙලොව ජීවිතය ගත කරමින් පරලොව යහපත් සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න ඕන කරන්නේ ධර්මයයි. පින්වතුනි, මේ සියල්ලටම වඩා අනවරාග්‍ර සංසාරී සැරිසරන අපට ඉන් අතමිති නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්නත් බණ අහන්න ඕන. මේ ලෝකයේ කාටවත් පින්වතුනි බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා නිර්වාණය සාක්ෂාත් කරගන්න බණපදයක පිහිට තමයි අවශ්‍ය වෙන්නේ. පින්වතුනි, අපි මේ සංසාරේ ගත කරන්නේ ඇයි? සසර ගත කරන්නේ මෙරි මෙරි ඉපදෙන්නේ, අනේක විද දුක් විඳින්නේ කෙලෙස් නිසා. තණ්හාව, අවිද්‍යාව ප්‍රමුඛ කරගත් විවිධ කෙලෙස් අපි සංසාරයට බැඳලා තියෙනවා. ඒ නිසා මේ කෙලෙස් දුරු කරගෙන පින්වතුනි අපට අපේ సంతානය පිරිසිදු කරගන්න, උතුම් නිර්වාණය පසක් කරගන්න අවශ්‍ය වන්නේ ධර්මය. ඒ නිසා අද දේශනාවෙන් කියලා දෙනවා පින්වතුනි ඔබට මේ කෙලෙස් ප්‍රහීන කරන, යටපත් කරන, දුරු කරන ආකාරය පිළිබඳව. ඔබෙත් මගෙත් సంతානය තුල අප්‍රමාණ කෙලෙස් තියෙනවා.
ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා. විවිධ කෙලෙස් වලින් හිත පෙරලා. උපදිනකොට පිවිතුරු මනසක් තිබිච්ච අපිට පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි මේ උපදිනකොටම සත්වයාගේ මනස හරි පිරිසිදුයි. නමුත් පසුව මොකද වෙන්නේ? උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ටං සමාජයට මූණ දෙනකොට බාහිරින් පැමිණෙන විවිධ කෙලෙස් වලින් හිත කෙලෙසෙනවා. එහෙනම් අපේ හිතට කෙලෙස් ආවේ කොහෙන්ද? බාහිර පරිසරයෙන්. බාහිර පරිසරයෙන් එන කෙලෙස් අපි දුරු කරගන්නට උත්සාහ කරන්න ඕන. බාහිරින් ඇවිල්ලා නම් නැවත ඒවා ගලවා උගුලා වෙන් කර දමන්නට අපට පුළුවන්. කෙලෙස් කියන්නේ මොනවද පින්වතුනි? සිතේ ඇතිවන සිතුවිලි. ඒවට තමයි කෙලෙස් කියලා කියන්නේ. ලෝභය කියන්නේ සිතුවිල්ලක්, ද්වේෂය කියන්නේ සිතුවිල්ලක්, මෝහය කියන්නේ සිතුවිල්ලක්, ඊර්ෂ්‍යාව කියන්නේ සිතුවිල්ලක්, වෛරය කියන්නේ සිතුවිල්ලක්, අනුන් නැසේවා කියන්නේ සිතුවිල්ලක්. ඒ නිසා පින්නතුනි මේවා සිතුවිලි. එහෙනම් මේ බාහිර ලෝකයෙන් එන මේ සිතුවිලි අපට වෙන් කළා ගලවලා පැත්තකට දාන්න පුළුවන්. අන්නේ පැත්තකට දාන්නට අපි වෙර දරන්න ඕන, උත්සාහ දරන්න ඕන, ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් පින්වතුනි මේ කෙලෙස් දුරු කිරීමේ පළමුව කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය කිරීමේ, පාලනය කිරීමේ, යටපත් කිරීමේ, ටික වේලාවකට යටපත් කර පසුව දීර්ඝ වේලාවකට යටපත් කිරීමේ සහ මුළුමනින් මැති කිරීමේ ක්‍රමවේදය බුදුදහම තුල निराවුල්ව, නිවැරදිව, පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි පළමුව කරන්න ඕන පින්වතුනි මේ කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙලට යන්න නම් අපි අනිවාර්යයෙන්ම පළවෙනි කරුණ හැටියට අපි යොදා ගන්න ඕන සත්පුරුෂ ආශ්‍රයයි. කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර තියෙනවා නම් තමයි, හොඳ මිනිස්සෙක් ආශ්‍රය කරාම තමයි අපි තුල හොඳ ගති ගුණ ඇති වෙන්නේ. නරක අයහපත් පාපී දුර්වලකම් අපෙන් ඈත් වෙලා නිවැරදි මිනිස්සෙක් වෙන්න, නැති ගුණ ඇති වෙන්න, ඇති ගුණ වර්ධනය වෙන්න, දුර්වලකම් ඉවත් කර ගන්න අපට හැකියාව ලැබෙන්නේ සත්පුරුෂයෙකුගේ, කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර නිසා. ඒ නිසා දේශනාවේ විස්තර කරන්න පින්වතුනි නබජේ පාපකේ මිත්තේ, පාප මිත්‍රයෝ අසත්පුරුෂයෝ ආශ්‍රය කරන්න එපා. නබජේ පුරිසාදමේ, අදම පුරුෂයෝ ආශ්‍රය කරන්න එපා. බජේත මිත්තේ කල්යාණේ, භජනය කරන්න කල්යාණ මිත්‍රයෝ. බජේත පුරිසුත්තමේ, උත්තම පුරුෂයෝම ආශ්‍රය කරන්න. එහෙනම් අපි කල්යාණ මිතුරන්ගේ, උතුම් පුරුෂයන්ගේ, සත්පුරුෂයන්ගේ, යහපත් මිනිසුන්ගේ ඇසුර නිසා අපට හොඳ තැනකට අපට එන්න පුළුවන් වෙනවා පින්නතුනි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්න කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න. එතකොට අපි තුල තියෙන වැරදි, දුර්වලකම්, අඩුපාඩුකම් අපිට මතු කළා දෙනවා. නිදීනංව පවත්තාරං, නිදානයක් මතු කරලා දෙනවා වාගේ අපි තුල තියෙන දුර්වලකම් මතු කරලා දීලා ඒවා අපෙන් ඈත් කරලා අපි හොඳ මිනිස්සෙක්, සත්පුරුෂයෙක්, ගුණධර්මයෙන් යුතු කෙනෙක් බවට පත් කරන්න උත්සාහ කරනවා. අන්න බලන්න, කෙලෙස් දුරු කරන්නට නම් අපි මුලින්ම සත්පුරුෂයෙකුගේ ඇසුර, කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර අපට තියෙන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනවා නම් අපි ධර්මයට නැඹුරු වෙනවා පින්වතුනි. බණ අහන්න පුරුදු වෙනවා. එහෙනම් ධර්ම ශ්‍රවණයට අපි නැඹුරු වෙන්නේ, පුරුදු වෙන්නේ කලන මිතුරෙකුගේ ඇසුර නිසා, සත්පුරුෂයෙකුගේ ඇසුර නිසා. ඒ නිසා ධර්මයට අපි ක්‍රමයෙන් නැඹුරුවක් ඇති වෙනවා පින්වතුනි. ධර්මය අපට ලැබෙනවා. ධර්මයේ නිතර නිතර අපි අහනකොට, අපි ධර්මයට නැඹුරු වෙනකොට අපි තුල වැඩෙනව මොකද්ද? ශ්‍රද්ධාව. එහෙනම් ශ්‍රද්ධාව වර්ධනය වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා සැබෑ අවබෝධාත්මක පැහැදීම. මේ අවබෝධාත්මක පැහැදීම අපි තුල තියෙනවා නම්
අපි බුදු ගුණ දන්නවා. අපි දහම් ගුණ දන්නවා. අපි සංඝ ගුණ දන්නවා. මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කෙරෙහි අපේ පැහැදීම වර්ධනය වුණු තරමටයි අපේ ජීවිතයට ඒ ගුණ ධර්ම එකතු වෙන්නේ. බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදුනාම උන්වහන්සේ දේශනා කරන ධර්මයට අපි නැඹුරු වෙනවා. ධර්මය අනුගමනය කරනවා. ධර්මය පිළිපදිනවා. ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා. එතකොට අපේ ජීවිතය තුල පින්නතුනි මේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම නිසා අපට ධර්මාවබෝධය ලබන්න හැකියාවක් ලැබෙනවා. එහෙනම් එවැනි තත්ත්වයක් අපට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි ධර්ම ශ්‍රවණය තුලිනුයි. එතකොට ශ්‍රද්ධාව අපේ වැඩුණා. ශ්‍රද්ධාව වර්ධනය වෙනකොට තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්නේ නැතුව බුදු ගුණ දැනගන්න නැතුව බුද්ධානුස්සතිය වඩන්න බෑ. ධර්මයේ කෙරෙහි පැහැදිලා ධර්මයේ ගුණ දැනගන්න නැතුව ධම්මානුස්සතිය වඩන්න බෑ. සංඝයා කෙරෙහි පැහැදිලා සංඝ ගුණ දැනගන්න නැතුව සංඝානුස්සතිය වඩන්න බෑ. එහෙනම් අපි තුල ශ්‍රද්ධාව වැඩුණු තරමටයි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සති භාවනාවක් වඩන්නට අපට හැකියාව ලැබෙන්නේ පින්වතුනි. කොච්චර වාසනාවක්ද. පින්වතුනි ශ්‍රද්ධාව අපි ඇති කර ගන්න ඕන නොවෙනස් වන විදියටයි. අචල ශ්‍රද්ධාව. හැමතිස්සෙම චංචල වෙනවනම් වෙනස් වෙනවනම් ඒ ශ්‍රද්ධාවෙන් ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඒක වෙනස් වෙන්න බෑ. ඒක වැඩෙන්න ඕන තව තවත් වර්ධනය වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩෙනකොට සති සම්පජඤ්ඤය ඇති වෙනව පින්නතුනේ. සිහිය හා නුවණ ඇති කරගන්න පුළුවන් ශ්‍රද්ධාව තුලින්. ඇයි බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ නිතර වඩන අයනේ. එතකොට සිහියයි නුවණයි ඇති කරගන්න බහක් ලැබෙනවා. සිහිය නුවණ තියෙනකොට පින්නතුනි අපි තුල ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. මොනවද ඉඳුරන්? ඇස කන නාසය දිව ශරීරය. මේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා කියන්නේ පින්නතුනි ඇස් දෙක වහගෙන ඉන්න එකවත් කන් දෙක වහගෙන ඉන්න එකවත් නෙවෙයි. ඇස් දෙක වහගෙන ඉන්න එක කන් දෙක වහගෙන ඉන්න එක ඉන්ද්‍රිය සංවරය නම් ඉස්සෙල්ලම නිවනට යන්න ඕන පින්වතුනි උපතින්ම ඇස් දෙක පේන්නේ නැති අය. උපතින්ම කන් දෙක ඇහෙන්නේ නැති අය. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන්නේ පින්වතුනි ඇස් දෙක වහගෙන කන් දෙක නොඇනසේ නොඇසෙනසේ තියාගන්න එක නෙවෙයි. ඇස් දෙක තියෙන්නේ රූප බලන්න, කන් දෙක තියෙන්නේ ශබ්ද අහන්න, නාසය තියෙන්නේ ගඳ සුවඳ දැනගන්න, දිව තියෙන්නේ රස බලන්න, ශරීරයේ තියෙන්නේ පහස ලබන්න. නමුත් පින්වතුනි කෙලෙස් දුරු කිරීමේ මාවත හඳුනා ගන්නව නම් අපි මෙහිදී විශේෂයෙන් ඉන්ද්‍රිය සංවරය අපි පින්වතුනි ඇති කරගෙන අපි කටයුතු කරන්න ඕන. එතකොට ගන්න අපි චේතනාව අපි රූපයක් බැලුවහම රූපය නොබල ඉඳීම සංවරකම නෙවෙයි. රූපය බලා අපි අරමුණු නොගෙන සිටීම තමයි කර යුත්තේ. අන්න ඒකයි නිමිති නොගෙන සිටීම. දැන් බලන්න දාරුචීරියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මොකද්ද? දාරුචීරියට කිව්වේ යමක් දැක්කොත් දැක්කා පමණයි කියලා හිතන්න. යමක් ඇසුනොත් ඇසුනා පමණයි කියලා හිතන්න. ආන්න බලන්න ඉන්ද්‍රිය සංවරකම ගොඩනගන හැටි. අනේක තමයි අවශ්‍ය. ඉඳුරන් සංවරකම අපි ඇති කර ගන්න ඕන. එතකොට සති සම්පජඤ්ඤයත් එක්ක ඉන්ද්‍රිය සංවරය ගොඩනගෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි දුස්චරිත කරන්නේ නැහැ. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප
අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡා දිට්ඨි මේව කරන්නේ අපි. දස අකුසල් අපි කරන්නේ. අපි සංවර භාවයටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒවයින් අයින් වෙලා සුචරිත කර්මයයි කරන්නේ. කයින් කරන්නේ, වචනයෙන් කරන්නේ, මනසින් කරන්නේ හොඳ දේ මිස නරක දේ නෙමෙයි. එතකොට හොඳ දේට අපි නැඹුරු වෙමින් වැරදි දේ, අයහපත් දේ, පාපී දේ, නරක දේන් අපි ඉවත් වෙන්න ඕන. අන්න ත්‍රිවිධ සුචරිත ධර්මයන් අපි තුල ඇති වෙනවා. මේ සුචරිතය වැඩෙනකොට පින්නතුනි අපිට පුළුවන් වෙනවා සතර සතිපට්ඨානය වඩන්න. සතර සතිපට්ඨානය සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගන්නෝ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ සතර සතිපට්ඨානය වඩන්න අපට පුළුවන් වෙනවා පින්නතුනි. එතකොට සතර සතිපට්ඨානය අපි තුල වැඩෙනවා නම් ධර්මාවබෝධයට, අවබෝධයට අවශ්‍ය කරන බොජ්ජංග ධර්ම වැඩෙනවා. සති, ධම්ම, විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බෝධි අංග වර්ධනය වෙනවා පින්නතුනි. මේ සියල්ල තුල සියල්ල ක්‍රියාත්මක වෙන්නේ අපේ ඇතිවන සංවර භාවයත් එක්කයි. එහෙනම් බලන්න පින්නතුනි මේ తත්වය ගොඩනගා ගන්න අපට පුළුවන් උනේ කුමක් නිසාද? කල්යාණ මිත්‍රයාගේ යසුර නිසා. එහෙනම් නිවන් මඟ පසක් කර ගැනීම සඳහා කල්යාණ මිතුරෙකුගේ ඇසුර අපට අත්‍යවශ්‍ය කාරණයක් බව මෙහිදී වටහා ගත යුතු ප්‍රබල කරුණක්. පුද්ගලයාගේ సంతානය කෙලෙසන, సంతානය කිලිටි කරන, సంతානය පිරිහවන, පුද්ගලයා නොමගට යවන මේ කෙලෙස් දුරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහක් බුදුරජාණන් වහන්සේ මේ විදියට පැහැදිලි කරනවා. මොකද්ද කියලා දෙන්නේ? නාදිවාසේති පජහති, විනෝදේති, භ්‍යන්ති කරෝති, අනභවං ගමේති. ඔන්න බලන්න පින්නතුනි කරුණු පහක්. කරුණු පහක් කියනවා මේ පිළිවෙලට ගමන් කරන්න. නාදිවාසේති කෙලෙස් ඇතුළට ගන්න එපා. සිතට ගන්න එපා. සිතට ගන්න නැතුව මෙය පාලනය කරන්න. දැන් පින්නතුනි සිත හා සිහිය කියලා දෙකක් තියෙනවා. සිතේ පාලකයා සිහිය. ඒ නිසා සිහිය නැතුව අපට කුමන කටයුත්තක්වත් සිද්ධ කරන්න බෑ. සිහිය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. සිහිය නැතුව බෑ පින්නතුනේ. එතකොට සිහිය අත්‍යවශ්‍යයි අපිට. සිත කියන්නේ කාමරයක් නම් සිහිය කියන්නේ ඒකේ දොරපියන. සිත කියන්නේ කාමරයක් නම් සිහිය කියන්නේ දොරපියන. සිත නැමැති කාමරයට කෙලෙස් සිතුවිලි එනකොට සිහිය තමයි ඒක පාලනය කරගන්න කෙනා. ඒතර සිහිය නැති වුණොත් පාලනය කරන්න කෙනෙක් නැහැ. පාලනය කරන්න කෙනෙක් නැහැ කියන්නේ ඕනම නරක පාපී අයහපත් සිතුවිල්ලක් සිතට එනවා. අයි පාලකෙක් නැතුව කරන්න බෑ. ඒ නිසා සිහිය පිහිටුවා ගන්න ඕන සිතට කෙලෙස් ඇතිවීම වළක්වාලීම සඳහා. සිහියේ පින්වතුනි ප්‍රධාන ලක්ෂණ දෙකක් අපි දන්නෝ. එකක් කුසල් අකුසල් පින් පව් යහපත අයහපත තෝරා ගැනීමේ හැකියාව. ඒක සිහියේ එක ලක්ෂණයක්. දෙවැනි ලක්ෂණය තමයි සිහියේ තියෙන නරක පාපී අයහපත් සිතුවිලි සිතට එනකොට සිහිය නැමැති දොර වහ ගන්න. යහපත් ගුණගරුක පුණ්‍යකාමී කුසලකාමී සිතුවිලි සිතට එනකොට සිහිය නැමැති දොර විවෘත කරලා දෙනවා. සිතට ඇතුළු වෙන්න ඒ සිතුවිලි වලට. එහෙනම්
සිහිය නැතුව මේ පිටින් බාහිරින් එන කෙලෙස් පාලනය කරන්න බෑ. පාලනය කරන්න නම් අනිවාර්යයෙන්ම පින්වතුනි සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. සිහියෙන් තොරව බෑ. එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ සිහිය පිහිටුවා ගත්තට පස්සේනේ. ඒකයි මෙහිදී වටහා ගන්න ඕන. 2 පජහති. පජහති කියලා කියන්නේ පින්වතුනි කෙලෙස් ඇතුළට ආවහම, ඒ කියන්නේ සිතට ආවහම වහාම ක්‍රියාත්මක වෙලා ඒවා අයින් කරලා දාන්න ඕන. නැත්තම් බෑ. සිතට කෙලෙස් සිතුවිලි බාහිරින් එන්නේ. ආවට පස්සේ ඒ සිතුවිලි පසුව අයින් කරලා දානවා. දැන් ඕන නැහැ කියලා බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඒ සිතුවිලි නිමේෂයේම ඒවා සිතින් පහ කරලා අයින් කරලා දාන්න ඕන. ඒ කාලේ අපේ ස්වාමීන් වහන්සේලා ධර්මචාරිකාවේ වඩිද්දි පිණ්ඩපාතේ වඩිද්දි දකින ඇසෙන දේවල් වලට පින්නතුනි කෙලෙස් ඇති වෙනවා. අලංකාර රූපයක් දැක්කොත්, පිවිතුරු හඬක් ඇහුනොත්, හොඳ රසක් දැනුනොත් කෙලෙස් ඇති වෙනවා. ඒ ඇති වුණාම දැන් භික්ෂුව පිණ්ඩපාතේ යනකොටත් මනා අවදිකමින් යුක්තව, මනා සිහියෙන් යුක්තව, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. එතකොට සිතට කෙලෙස් සිතුවිල්ලක් ඇති වූ නිමේෂයේම එය දැක මනසින් දැකලා එය එවලේම දුරු කරන්න ඕන. ස්වාමීන් වහන්සේලා මේ කටයුත්ත කළා අතීතේ. උන්වහන්සේලා කෙලෙස් සිතුවිල්ලක් ඇති වුණාම පිණ්ඩපාති ගියත් යන ගමන නතර කරලා එතනම ඉඳගෙන කෙලෙස් සිතුවිල්ලන් ඉවත් කරගෙන තමයි ගමන ආරම්භ කරන්නේ. සමහර වෙලාවට එතකොට දානීය වළඳන වෙලාව ඉවරයි. පිණ්ඩපාතේ කලින් ගියාට මෙවැනි දෙයකට හිත යොමු කරන්න සිද්ධ වුණා. දැන් පින්නතුනි දානීය වෙලාව පහ වුණාට පස්සේ දානීය ගන්න බෑ. ඒ නිසා එදා වේල නැහැ. සමහර වෙලාවට දින 2-3ක් එතනම ඉඳගෙන මේ කෙලෙස් දුරු කිරීමේ කාර්ය කිරීමේ ප්‍රතිඵලය නිසා බඩගින්න එය විත දරා ගනිමින් තමයි කරේ. නමුත් පින්නතුනි අපිට පෝය දවසට සිල් ගත්ත දවසට එක වේලක් නොකා ඉන්න හරි අමාරුයි. රාත්‍රී ආහාර වේල නොගෙන ඉන්නවා කියලා දවල් කාලේ පොරොන්දු වෙලා හැන්දෑවට සිල්පවාරණීය වෙලා ගෙදර ගිහිල්ලා හොඳට රැයට කනවා. ඒ නිසා ඒකෙන් වළකින්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕන අපේ සීලය වෙනුවෙන් මේ ආහාර වේල මාසෙකට එක සැරයක්, මාසෙකට එක වේලයි. ඒ වේල ආහාර වේල නොගෙන ඉන්න අපට පුළුවන් වෙන්න ඕන පින්නතුනේ. නැත්තම් බෑ. එහෙම නොවුනොත් අපට මේ කටයුත්ත සිද්ධ කරගෙන යන්න බෑ. එහෙනම් අපි කැපවීමෙන් යුක්තව තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න ඕන. කෙලෙස් එවලෙම දුරු කරන්න ඕන. ඇතුළට ආවහම ඒ දුරු කරලම ඉවර කරන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණය තමයි විනෝදේති. විනෝදේති කියන්නේ ක්ලේශයක් හිත තුළ ඇති වුණාම ඒක පොඩ්ඩක්වත් ඉතිරි වෙන්න ඉඩ නොදී සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න වග බලා ගන්න ඕන. දැන් බලන්න පින්නතුනි ගිනි පුපුරක් තියෙනවා. ගිනි පුපුරක් තියෙන ගිනි පුපුරකට වතුර දාලා නිවනවා. දැන් පොඩ්ඩක්වත් ගින්දර නැහැ. හැබැයි ගින්දර නිවුනට දැන් මේ නිවිච්ච අඟුරු කෑල්ල ඇල්ලුවොත් රස්නේද නැද්ද තවම?
රස්නේ. වතුර දාලා නිව්වයි කියලා රස්නේ නැති වෙලා නැහැ රස්නේ. අන්න ඒ වගේ කෙලෙස් හිතට ඇති වුණාම ටිකක් නැති කළා බෑ. පස්සේ නැති කළා බෑ. ඒ වලෙම සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන පින්නතුනේ. ඒ සම්පූර්ණයෙන්ම නැති කළා චූට්ටක් ඉතිරි කළා බෑ. අර කෙලෙස් වල රස්නේ තියෙන්න පුළුවන්. ඒ නිසා මුළුමනින් මුලිනු පුටා දැමීම කරන්න. ඒක තමයි කියන්නේ පින්නතුනේ විනෝදේති. හතරවෙනි කාර්යය තමයි බ්‍යන්ති කරෝති. ඒ කියන්නේ මොකද්ද? කෙලෙස් එනේන පාරටම ඒවා අයින් කරන්න ඕන. දැන් කෙලෙස් ආව වුණ හිතට. ඊර්ෂ්‍යාවක් ආවයි කියලා හිතන්න. කලින් ඊර්ෂ්‍යාව අපි අයින් කරගත්තා. තාම අපි නිවන් දැකලා රහත් වෙලා නැහැ. දැන් ආයෙත් ඊර්ෂ්‍යාව එන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අලස වුණොත්, උදාසීන වුණොත්, කම්මැලි වුණොත් ආයෙත් ඊර්ෂ්‍යාව හිත තුල ස්ථාපිත වෙනවා. ඒකට හිත යොදවන්නේ නැතුව පින්නතුනේ එවැනි ස්ථාවරයකට ඊර්ෂ්‍යාවපත් වෙන්න ඉඩ නොදී අපි කරන්න ඕන ඒ ඇති වුණු මේ ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ල පින්නතුනි ඒ මොහොතේදීම කලින් නැති කළා කියලා හරියන්නේ නැහැ. නැවත ඇති වුණොත් නැවත නැති කර. එන ඇති වෙන කෙලෙස් සිතුවිලි ඇති වෙන මොහොතක් පාසා නැති කරන්න. බලන්න පින්නතුනි මේකෙන් ඔබට වැටහෙනව ඇති මොකද්ද? මේ කෙලෙස් කියන ඒවා එක සැරයක් නැති කළා සියල්ල හරි කියලා ඉඳලා බෑ. මේක දිගින් දිගට නැති කරන්න ඕන. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණේ. එන පාරට නැති කළා ඉවර කරගන්න ඕන. ඒක තමයි බ්‍යන්ති කරෝති කියන්නේ. පස්වෙනි කරුණ අනභවං ගමේති. මේ කෙලෙස් නැති කරන්න ඕන පින්නතුනි ආයි උඩට එන්නේ නැති වෙන්න. උඩට එන්න ඉඩ දුන්නොත් නැවතත් ක්ලේශයකට අපි අහු වෙනවා. කෙලෙස් කියන්නේ මාරයෙක්නේ. සංකිලේශ මාර කෙලෙස් මාරය. මේ කෙලෙස් මාරයා අපිව ගිල ගන්න ඉඩ නොදී එය හඳුනාගෙන මේ ක්ලේශයන් ඇති නොවෙන්නම යටපත් කරන්න ඕන නැත්තම් නැති කරන්න ඕන. පින්නතුනි කෙලෙස් අපි දන්නවා ක්‍රියාත්මක වන ආකාර තුනක් තියෙනවා. ඒ තමයි අනුසය, වීතික්කම, පරිඋට්ටාන. අනුසය කියලා කියන්නේ කෙලෙස් හිත තුල තියෙනෝ තැන්පත් වෙලා. පේන්නේ නැහැ, උඩට ඇවිල්ලා නැහැ. දැන් බලන්න උදාහරණයක් වශයෙන් පින්වතුනි ඔබ දැන් මේ ධර්මයේ ශ්‍රවණය කර ඉන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කර ඉන්න වෙලාවෙදිම ඔබට පින්වතුනි ඔබ ළඟට එනවා හතුරෙක්. ඔබ ධර්මයේ ශ්‍රවණය කර ඉන්නේ දැන් කේන්තිය නැහැ කියලා හිතාගෙන. මේ අතරේ ඔබ ළඟට හතුරෙක් එනවා. ඔබ බණ අහමින් ඉන්නේ. හැබැයි ඔබ හතුර දකිනවා. දැක්ක ගමන් මොකද වෙන්නේ? කේන්තිය මතු වෙනවද නැද්ද? මතු වෙනවා. මතු වෙන්න නම් හිතේ යටපත් වෙලා තිබුණද නැද්ද? තිබුණා. අන්න ඒ හිතේ යටපත් වෙලා තැන්පත් වෙලා නිදියගෙන හිටපු අවස්ථාවට කියනවා අනුසය අවස්ථාව. ඊළඟට අර සතුරා දැක්ක ගමන්ම හිතේ ඇවිස්සුණා. අන්න පරිඋට්ටාන වුණා. ඊළඟට සතුරට බැන වදිනවා. අන්න වීතික්කම අවස්ථාවට ආවා. ඒ නිසා අපි කෙලෙස් මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවයි කියලා හඳුනා ගන්න ඕන පින්නතුනේ. දැන් මේ අනුසය අවස්ථාව අපි නැති කරගන්න අපට ප්‍රඥාව අවශ්‍යයි. ක්‍රියාත්මක වන අවස්ථාව වීතික්කම අවස්ථාව හිත තුල නැගී සිටින එක සීලයෙන් අපි පාලනය කරගන්නවා.
හිත තුළ ඇතිවෙච්ච මේ ක්ලේශය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට ඒකට කියනවා අපි පරිඋත්ථාන. අන්න ඒක සමාධියෙන් යටපත් කරනවා. දැන් පින්වත්නි බලන්න. දැන් කෙලිස් මේ ක්ලේශ කියන తত্ত্বය අපිට අපේ මනසේ නැතිකරන්න අපි ඉස්සෙල්ල එකපාරටම අපට බෑ පින්වත්නි මේ ක්ලේශයන් මුලින් පුටා දැමීමම කරන්න. මොකද එච්චර බරපතල ලෙස හිතට බලපෑම් කරනවා. හිතට බලපෑමක් කරනෝ පින්වතුනි අපේ මේ හිතට කරන බලපෑම පින්වතුනි අපට අපි తాවකාලිකව යටපත් කර ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. හිත තුළ ඇතිවන දේ తాවකාලිකව යටපත් කරන එක තදංග ප්‍රහාණයයි. ඊළඟට අපි පින්වතුනි ඒ తాවකාලිකව සුළු වේලාවකට යටපත් කර කෙලෙස් දීර්ඝ වේලාවක් යටපත් කරන්නට වෙරදරනවා. අන්නේ දීර්ඝ වේලාවක් යටපත් කිරීමට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඔන්න විස්කම්බන ප්‍රහාණයටත් අපිට හැකියාව තියෙන්න ඕන පින්නත. ඊළඟට අපි දැන් සමතයෙන් මේ දේ කළාට සම්පූර්ණයෙන්ම මේ නැති කරන්න නම් අපි විදර්ශනාව වඩන්න ඕන. විදර්ශනාව වැඩුවාම අපට පුළුවන් වෙනවා සමුච්ඡේද වශයෙන් මේ ප්‍රහාණය කරන්න. ආන්න මේ පිළිබඳව අපි අවදිකමක් ඇති කර ගන්න ඕන. එහෙනම් මේ සියල්ලටම බලපාන්නේ ප්‍රධානම දේ මොකද්ද? සමත භාවනාව. සමතයයි. මේක කරන්න නම් අපට තියෙන්න ඕන ගුණය මොකද්ද? සිහිය. සිහිය නැතුව කිසි කෙනෙකුට මේ කටයුත්තට අත ගහන්න බෑ. හිතන්න එපා පින්නතුනි මේක ලේසිය කියලා. අමාරුයි. මොකද හැම තිස්සෙම හිතට කෙලෙස් සිතුවිලි තමයි එන්නේ. රූපයක් බැලුවත්, ශබ්දයක් ඇහුවත්, ගඳ සුවඳ දැනගත්තත්, රස බැලුවත්, පහස ලැබුවත් කෙලෙස්මයි එන්නේ. අන්නේ කෙලෙස් අපිට පුළුවන් වෙන්න ඕන යටපත් කරලා යම් දවසක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න. එතකොට තමයි අපේ ජීවිත අර කෙලෙස් වලින් ඈත් වෙච්ච සුඛිත මුදිත වූ නිවුණු సంతානේ පිරිසිදු ජීවිතයක් බවට පත් වෙන්නේ. නැත්තම් පින්නතුනි ඒක කරන්න බෑ. ඔන්න ඔය කාරණාව හොඳට හිතට ගන්න. ඊළඟට පින්නතුනි කෙලෙස් නැති කළ හැකි අවස්ථා මොනවද? කෙලෙස් නැති කළ හැකි අවස්ථා. පින්නතුනි කෙලෙස් නැති කළ හැකි අවස්ථා අතර තියෙනවා එකක් තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. ඇත්ත ඇති සැටියෙන් දැක්ම. එතකොට යහපත් ලෙස දකින්න වැරදි දැකීම් ලෝකේ තියෙනවා. ඒ වැරදි දැකීම් තමයි පින්නතුනි අපි ලබාගත් ජීවිතේ විතරයි තියෙන්නේ කියන වැරදි හැඟීම. එහෙම නැත්නම් භවයෙන් භවයට ආත්මයක් ගමන් කරනවා කියන හැඟීම. අපි තුල හරි දැක්මක් ඇති වුණොත් විතරයි අපට හිත තුල කෙලෙස් දකින්න පුළුවන් වෙන්නේ. කෙලෙස් නොදක කෙලෙස් පාලනයක් කරන්න බෑ. හිත තුල ක්ලේශයක් ඇති වුණාම, ඊර්ෂ්‍යාව ඇති වුණාම, ලෝභකම ඇති වුණාම, ද්වේෂය ඇති වුණාම, ව්‍යාපාදය ඇති වුණාම අපි තුල ද්වේෂයක් ඇති වුණා කියලා අපට දැනීමක් එන්න ඕන. ඒ දැනීම නැතුව ඒක නැති කරන්න බෑනේ. ඉස්සෙල්ල දැනීමක් වෙන්න ඕන. අන්න ඒකට සම්මා දිට්ඨිය අවශ්‍යයි. ඊළඟට මේ කෙලෙස් නැති කළ හැකි අවස්ථා අතරේ තියෙනවා ඉන්ද්‍රිය සංවරය. ඇසකන නාසාදී ඉඳුරන් අසංවර වෙන්න අපේ සිත තුල කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි.
ඇස කන නාසය දිව ශරීරය. මේ ඉන්ද්‍රිය සංවර කරගත්තොත් තමයි කෙලෙස් නැති කළ හැකි අවස්ථාවක් උදා වෙන්නේ. ඊළඟට නැවත බැලීම ප්‍රත්‍යවේක්ෂා කිරීම. ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම් කෙනෙකුට අන්න එතෙන්දී කෙලෙස් නැති කරන්නට අපට විශාල රුකුලක් ලැබෙනවා පෙන්නතුනේ. ඊළඟට යෝනිසෝ මනසිකාරය. සිහියෙන් විමසා බලා කටයුතු කිරීමේ ලක්ෂණය. ඒකත් අත්‍යවශ්‍යයි කෙලෙස් දුරු කිරීම කෙලෙස් නැති කළ අවස්ථාවක් හැටියට ගන්න. ඊළඟට අපට ඉවසීම නැති වුණොත් ඒත් පින්නතුනේ මේක කරගෙන යන්න බෑ. හැම වෙලාවෙම තියෙන්න ඕනේ ඉවසීමේ ලක්ෂණය. ඉවසීමේ ලක්ෂණය තිබුණොත් අපි ඒ අනුව මේ ජීවිතය හැඩගස්වා ගන්න. ඉවසීම නැති තරමටම තමයි අපට කෙලෙස් විශාල වශයෙන් හිත තුල වැඩෙන්නේ. පොඩ්ඩ නැත්තම් සමහරුන්ට කේන්ති යනවනේ. ඒ ඉවසීම නැහැ. ඉතින් අපි මේ ඉවසීමේ ලක්ෂණයත් ගුණයක් හැටියට පුරුදු පුහුණු කළ යුතුයි පින්නතුනි. පින්නතුනි ඉවසීම කියන ගුණය බෝධිසත්ව කාලෙම ඉතාම හොඳින් ප්‍රගුණ කළා. උන්වහන්සේ ඉවසීම පාරමිතාවක් වශයෙන් පුරුදු කළා. ශාන්ති පාරමිතාව. පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් ආකාර 3කින් යුක්තව පිරුව පින්නතුනි. අපිට ඉවසීම නැති වුණොත් අපි කලබල වුණොත් මේ කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙල දියත් කරන්න බෑ. හුඟක් අය හිතනවා මේ කලබලයට කරන්න. ඒ නිසා අහවල් භාවනා පන්තියට ගියාම සියල්ල හරියයි. ඒ නිසා යන්න ඕන. ඒ නිසා අතන රහත් වෙලයි කියලා ආරංචියක් තිනු එතෙන්ට යන්න ඕන. අතන සෝවාන් වුණාම සහතික දෙන තැනක් තිනු එතෙන්ට යන්න ඕන. ඒ නිසා මේ සෝවාන් සහතිකෙන් සක්‍රුදාගාමි සහතිකෙන් මේක කරන්න බෑ. මේක අමාරු අපහසු කටයුත්තක්. මේකට උපරිම කැප වෙන්න ඕන. මේක ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න ඕන. එතකොට තමයි කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙලට අපට නැඹුරු වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ. ඊළඟට පින්නතුනි අපට තියෙන්න ඕන අපිට පුළුවන් යම් යම් අවස්ථාවලදී මග හැර යන්න කෙලෙස් ඇතිවීම වළක්වන්න. එතෙන්ට කට පාවිච්චි කරොත් අපේ සිත තුළ ඇතිවෙච්ච ක්ලේශයක් තමයි ඒ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේ කෙලෙස් ඇති වෙන අවස්ථා මග හැරලා යන්න. අන්න එහෙම වුණොත් අපට ලොකු ඉදිරි දැක්මක් ඇති කරගන්න පුළුවන්. කෙලෙස් වලට අහු වෙන්නේ නැතුව කෙලෙස් කියන්නේ මාරයෙක්නේ. සංකිලේශ මාර කෙලෙස් මාරයා. මේ කෙලෙස් මාරයාට අහු වෙන්නේ නැතුව වැඩ කරන්නට අපිට හැකියාව ලබා ගන්න ඕන පින්නතුනි. නැත්තම් අහු වුණොත් මේ මාරයාගෙන් ගැලවෙන්න බෑ. ඊට පස්සේ අපි ඇති කරගන්න ඕන වීරිය කියන එක. වීරියෙන් තොරව කිසිවක් කරන්න බෑනේ පින්නතුනි. අපිට අඩුම වීරියනේ. අපි ඔන්න හිතලා අපි මේ සුමානේ මේ අහවල් දවසේ භාවනාව පටන් ගන්නවා කියලා හිතලා පටන් ගන්නවා. භාවනාව පටන් අරගෙන පටන් ගත්ත දවසේ විතරයි එතනින් එහාට යන්නේ. එහෙම මේ මන්දගාමී වීරියක් ඇති කරගෙන බෑ. අපි වීරිය ඇති කරගන්න ඕන නොපසුබස්නා ආතාපි. මේ වීරිය නොපසුබස්නා වීරියක් බවට පත් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ වීරියත් පාරමිතාවක් වශයෙන් පිරුවා. ඒ නිසා උන්වහන්සේ රජසප අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කළා කැලේ ගහක් යට ඉඳගත්තා. රජසප විඳපු කුමාරයෙකුට මොනතරම් වෙනසක්ද බලන්න පින්නතුනේ. දුක් විඳපු කෙනෙකුට කමක් නැහැ කියලා හිතන්න පුළුවන්. රජසප විඳ කෙනෙකුට
අතට පයට සියල්ල. මොනතරම් වීරයක් ඇති වෙන්නේ නැද්ද? දැන් දුෂ්කර ක්‍රියාකාලි ගත්තාම අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් නසන්න කරන්න පුළුවන් උපරිම වීරිය වඩමින් දුෂ්කර ක්‍රියා කළා. ඒ කාලේ අනුභව නොකළ දෙයක් නැහැ. ගොම මැටි පවා අනුභව කළා. අවසානයේ ක්ලාන්තව ඇද වැටෙනකම් පින්වතුනි උන්වහන්සේ මේ වීරිය අතහැරියේ නැහැ. අවසානයේ අත්තිකිලමතාණු යෝගයේ නිෂ්ඵල ක්‍රියාවක් බව දැනගෙන ඒක අත්හැරියා. අත්හැරලා උන්වහන්සේ මැද පිළිවෙත ඔස්සේ බවුන් වඩලා අවසානයේ සුජාතාව දුන්නු කිරිපිඩු දාණය වළඳලා ඇසතු රුක අභියස ඉඳගත්තේ චතුරංග වීරිය උපදවාගෙන මම බුදු වෙලා මිස මෙතනින් නැගිටින්නේ නැහැ. බලන්න වීරියේ තරම පින්නතුන. අපිත් අපේ ක්ලේශයන් දුරු කරන්න වීරිය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. වීරිය නැතුව මේ ඉබේ ලැබෙනකන් ඉඳලා කවදාවත් මේක ලැබෙන්නේ නැහැ. දැන් අපි මල් පහන් පූජා කරන්න ඕන, දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන. මේවා අවශ්‍යයි. ශ්‍රද්ධාව වැඩි කරගන්න මල් පහන් පූජා කරන්න ඕනනේ. බෝධි පූජා, බුද්ධ පූජා, බෝධි ස්නාන පූජා, චෛත්‍ය පූජා මේව කරන්න ඕන. හැබැයි මේවට විතරක් සීමා වෙන්න එපා. පූජාව කළා අපිට දැන් නිවන් දකින්න පුළුවන්. බෝධි පූජාව කළා නිවන් දකින්න පුළුවන් බෑ පින්නතුන. ඒවා මූලික අවදියේ තියෙන දේවල්. ඒ මූලික අවදියේ තියෙන දේවල් කරන ගමන් අපි ඉදිරි පියවර අපේ සකස් කර ගන්න ඕන. ඒ ඉදිරි පියවර සකස් කර ගැනීම තුල තමයි අපිට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීරිය නැතුව පින්නතුනි කොහොමද මේ කටයුත්ත කරන්න කියලා හිතන්නකෝ. ඊළඟට පින්නතුනි අපි භාවනාවකට නැඹුරු වෙන්න ඕන. වීරියත් එක්කම සුනාත ධාරේත චරාත අහන්න ධාරණය කරගන්න ඒ අනුව හැසිරෙන්න. එතකොට ඒ අනුව හැසිරෙන්න භාවනාවක නිරත වෙන්න ඕන. එතකොට සමත භාවනා විපස්සනා භාවනා කියලා භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සමත භාවනාව හඳුන්වනෝ චිත්ත භාවනාව, විපස්සනා භාවනාව හඳුන්වනෝ පඤ්ඤා භාවනාව. සමත භාවනාවෙන් කෙරෙන්නේ සිත දියුණු කරන එක. සිත දියුණු කරන්න නම් කර්මස්ථානේ සමත භාවනාවට අදාළ කර්මස්ථාන 40ක් තියෙනවා. අපිට තියෙනවා විවිධ චරිත. ඒ චරිත අනුව අපි පින්වතුනි ක්‍රියාත්මක වෙන්න ඕන. අපේ චරිතයට ගැළපෙන කමඨහන අපි ලබා ගන්නවා. චරිතයට ගැළපෙන කමඨහන ලබාගෙන ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕන පින්වතුනි. දැන් අපි තුල තියෙන්නේ රාගය නම් අපි ඒකට අසුබ භාවනාවක් ගන්න ඕන. කායගත සතිය ගන්න ඕන. පිළිකුල් භාවනාව ගන්න ඕන. කේසා ලෝමා නකා දන්තා තචෝ කෙස් වල ස්වභාවය, නිය වල ස්වභාවය, ලෝම වල ස්වභාවය, දත් වල ස්වභාවය, හමේ ස්වභාවය මේව හිතන්න. එතකොට රාගය චරිතයකට ගන්න ඕන අසුබ භාවනාව. ඒ වලින්ම අසුබ භාවනාව අරගෙන රාගය යටපත් කරලා පස්සේ දුරු කරගන්න. අපට ද්වේෂය නම් තියෙන්නේ ඒකට ගන්න ඕන මෛත්‍රී භාවනාව. ද්වේෂය ඇතුණා මේක යටපත් කරලා පසුව දුරු කරන්න. ඉස්සෙල්ල තදංග වශයෙන්, පස්සේ විස්කම්බන වශයෙන්, ඊළඟට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන තැනට අපි එන්න ඕන. එහෙනම් සමතෙන් මෙහෙම පටන් අරගෙන ඊළඟට විදර්ශනාව වඩන්න ඕන. එතකොට විදර්ශනාව පින්නතුනි අපි ක්‍රියාත්මක කරන්න ඕන. මේ විදර්ශනාව ලෝකේ හොඳින් දකින්න එක. ලෝකේ යථාර්ථය දකින්න ඕන. ලෝකේ යථාර්ථය දකින්න නම් පින්නතුනි අපට අවශ්‍ය වෙනවා ලෝකයේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න. අන්න එහෙම මෙනෙහි කළොත් ලෝකීය සත්‍ය වැටෙනවා. එතකොට අපිට පුළුවන් මේ පින්නතුනි මේ ලෝකයේ ඇත්ත මේකයි කියලා දකින්නකොට අර කෙලෙස් යටපත් කරන්න.
කෙලෙස් දුරු කරන්න තත්ත්වයට එන්න. මේ සියල්ලටම අපිට ඕන කරනෝ පින්නතුනි අපේ උත්සාහය වීර්ය කියන එක. සිහිය පිහිටුවා ගන්න එක. යෝනිසෝ මනසිකාරය. සති සම්පජඤ්ඤය. මේව නැතුව මේ ගමන යන්න බෑ. එහෙනම් කෙලෙස් කියන්නේ මොනවද? කෙලෙස් තවන්නේ කොහොමද? කෙලෙස් මග හරින්නේ කොහොමද කියලා අපි දැනගෙන ඒ අනුව අපි කටයුතු කළොත් අන්න අපිට පුළුවන් වෙයි යම් දවසක මේ ක්ලේශයන් අපේ సంతාණයෙන් මුළුමනින්ම දුරු කරන්න. අන්න එහෙම දුරු කරන අවස්ථාව අපට උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි ක්‍රියාත්මක විය යුත්තේ. එහෙනම් ඔබටත් මෙන්න මේ අවබෝධය ලබා ගන්නට මේ බණපදය ඔබේ ජීවිතයට පිටුවහලක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ඉන්ද්‍රාණි කුමාරගේ මහත්මියත් ජයන්ත කුමාරගේ මහත්මයාත් සහ දූ දරුවන් එකතු වෙලා. බලාපොරොත්තුව තමයි මීට 5 වසරකට පෙර ජනවාරි 22 වෙනි දින මිය පරලොව ගියා වූ ඉන්ද්‍රාණි කුමාරගේ මහත්මියගේ මෑණියන් වන චන්ද්‍රලතා වීරතුංග මාතාව සිහිපත් කිරීම, ඇය ප්‍රධාන වීරතුංග පියාණන් ජයන්ත කුමාරගේ මහත්මයාගේ කුමාරගේ දෙමාපියන් ඇතුළු දෙදෙනාගේම සියලුම අවශේෂ සසරගත සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සසුන් වැඩ වඩන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවායි එතුමා ප්‍රාර්ථනා කරනවා. ලෝව වසන සියල්ලෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් සැනසීම ලැබේවා. උතුම් ධර්ම දේශනා සහ ධර්ම ශ්‍රවණ කුසලානිසංසය හේතුවෙන් සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවායි කුමාරගේ පවුලේ සියලු පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට 5 වසරකට පෙර ජනවාරි 22 වන දින පරලෝසපත් චන්ද්‍රලතා වීරතුංග මෑණියන් සිහිපත් කරමින් එතුමිය ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ඉන්ද්‍රාණි කුමාරගේ ජයන්ත කුමාරගේ සහ දූ දරුවන් ඇතුළු පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා
දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා